හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ මේ බුද්ධ ශාසනය තුල ධර්මය අවබෝධ කරගත්ත උතුම් මහරහතන් වහන්සේලාගේ ජීවිතවල හරිම පුදුමාකාර සිදුවීම් අපිට දකින්න ලැබෙනවා. සමහර මහරහතන් වහන්සේලා ධර්මාවබෝධය ලබන්නේ පිරිනිවන් පාන්න සුළු මොහොතකට පෙර. උන්වහන්සේලා නොකළ සමහර වෙලාවට තමන්ට අදාළ නැති වැරදිවලට අහු වෙලා දඬුවම් විඳින සිද්ධ වෙනවා. එවැනි දඬුවම් විඳින මොහොතක ධර්මයේ සිහි කරලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා. ඒ වගේම බාහිය දාරුචීරිය ගැන ඔබ අහලා ඇති. දරපතුරු ටිකක් ඇඳගෙන මහා පාරෙම බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ධර්මය අහලා අවසන් වෙනකොට එදා මහා පාරෙම දන ගහගෙන ධර්මයේ විමසුවා. කුලප්පුවේ චෙල දෙනක් ඇනගෙන ගියා. ඒ මොහොතේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගමයි එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ මහරහතන් වහන්සේලා අතර බාහිය දාරුචීරී මහරහතන් වහන්සේ ගැන ධර්මයේ සඳහන් වෙලා තියෙන කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා හැටියට. එතකොට බලන්න, උන්වහන්සේට එවැනි 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර තනතුරක් ලබන්න ධර්මයේ සඳහන් වෙනවා. අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන අග්‍රශ්‍රාවක තනතුරු ලබන්න නම් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕන. ඒ වගේම 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එවැනි තනතුරක් ලබන්න නම් කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරන්නට ඕන. දැන් බලන්න, බාහිය දාරුචීරී කියන්නේ කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රම කෙනා. එතකොට උන්වහන්සේට අග තනතුරක් තිබුණා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේට පැවිදි වෙලා සිවුරක් දරාගෙනවත් මොහොතක්වත් ඉන්න තරම් වාසනාවක් නැති වුණා. රහත් වෙන්න පින තිබුණා. හැබැයි උතුම් අරහත්වයට පත් උනේ දරපතුරු ටිකක් ඇඳගෙන, කෙස් රැවුල් වවාගෙන, එදා බුදුරජාණන් වහන්සේගේ මහා පාරෙම දන ගහගෙන, අනේ ස්වාමීනි මට ඉක්මනට බණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙයිද දන්නේ. මට ඉක්මනින් බණ ටිකක් කියන්න කියලා මේ බාහිය දාරුචීරිය දුවගෙන ඇවිල්ලා මහා පාරෙම දන ගහගෙන ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ දෙවතාවක්ම වදාළ බාහිය චුට්ටක් ඉවසලා ඉන්න. මේ තථාගතයන් වහන්සේ පිණ්ඩපාතේ වඩින වෙලාව. හැබැයි බාහිය කියනවා, අනේ ස්වාමීනි මට ඉක්මනට බණ ටිකක් කියන්න. මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා මට ඉක්මනට බණ ටිකක් කියන්න. බුදුරජාණන් වහන්සේ දා බුදුවැසින් බැලුවා. ඇයි මේ බාහිය මේ විදිහට බාහියට ජීවත් වෙන්න ආවිෂ තියෙනවද? බුදුරජාණන් වහන්සේ දැක්ක පෙර සසර කරපු කර්ම විපාකයක් මත තව සුළු මොහොතයි ආවිෂ තියෙන්නේ. අනතුරකට ලක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ කර්ම විපාකේ වළක්වන්න නවත්තන්න ගියේ නෑ. උන්වහන්සේ හකුලවලක් කෙටියෙන් බාහියට ඒ මොහොතේ ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහට කෙටි කරලා දහම් දෙසුවා. ඒ බණ ටික අහගෙන බාහිය මහා පාරෙම දන ගහගෙන මේ ධර්මයේ විමසුවා. ධර්මාවබෝධය ලබනවත් එක්කමයි කුලප්පුවේ චැල දෙනක් ඇනගෙන ගියේ. එහෙම මහා පාරෙම ඇදගෙන වැටුණා. උන්වහන්සේගේ හිත කෙලෙසුන්ගෙන් මිදෙනවා සමගම අර එළදෙනගේ පහර කෑමට ලක් වුණා. එතනම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ එක මහරහතන් වහන්සේ නමකගේ ජීවිතක සිදුවීමක්. ඊළඟට ඔබ දන්නවා, දවසක් මේ බුද්ධ ශාසනය තුල එක සිදුවීමක් සඳහන් වෙනවා. බොහෝම සිල්වත් ගුණවත් ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මාර්ගඵල ලැබලා හිටියේ නෑ ඒ වෙනකොට. උන්වහන්සේ මහා වනාන්තරයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා ප්‍රගුණ කර හිටියා. මෙහෙම භාවනා කරද්දී උන්වහන්සේ වැඩ ඉන්න ගල්ලෙනේ ටික දුරක් යනකොට ගමට යන පාරේ තියෙන ලස්සන වැවක්. මේ වැවෙන් පැම් පහසු වෙලා නාලා පාත්‍රය අරගෙන හැමදාම ගමට යනවා පිණ්ඩපාතේ වඩින්න. එදා උන්වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඇවිල්ලා මේ වැව් ඉස්මත්තේ වැව් ඉවුරේ පාත්‍රයයි සිවුරයි තියලා වැවට බහැලා පැම් පහසු වෙනවා. රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දුවගෙන බේරෙන්න දුවනවා. රාජබටය පස්සෙන් පන්නනවා.
මෙහෙම දුවගෙන යන හොරු ටික බේරෙන් අතක් නෑ. දැක්කම මෙන්න වැව්වා ඉන්න තියෙනවා. වැව ඉස්මත්තේ පාත්තරයක් තියෙනවා, රෙදි වගේක් තියෙනවා, සිවුරු පාට රෙදි. අර ආභරණ ටික පාත්තරය ඇතුළට දාලා සිවුරු වලින් උඩින් වහලා කැලේට පැනලා හැංගුණා. දැන් අහු වුණත් බේරෙන්න පුළුවන්. මේ කැලේට ආව, දර කඩන්න ආව, බෙහෙතක් හොයන්න ආව, මේ මොනවා හරි මැගිලි සලකුණු ගන්න ඒ කාලේ බේරෙන්න පුළුවන්. හැබැයි මේ රාජබටයෝ පස්සෙන් පන්නගෙන කැලේ පීරගෙන හොයාගෙන එනකොට දැක්ක මෙන්න මහ වනාන්තරය ඇතුළේ මේ පාත්තරයක් තියෙනවා, රෙදි වගේක් තියෙනවා, කෙනෙක් පේන්න නෑ. ඇවිල්ලා මේ අවුස්සල බලනකොට මෙන්න පාත්තරය ඇතුළේ තිබුණා රජ්ජුරුවන්ගේ වටිනා ආභරණ ටික. වටපිට බලනකොට කෙනෙක් මෙන්න පීන නානවා. අන්න හොරා කියලා හිතුව. අනේ අර අහිංසක හාමුදුරුවෝ මෙහෙට වරෙන් කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා. රජ්ජුරුව ළඟට ඇදගෙන ගිහිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා, රජතුමනි මෙන්න හොරකම් කරපු ආභරණ, මෙන්න හොරා. රජතුමා දඬුවමක් පමුණවන්න කිව්වා. රජ්ජුරුවොත් කේන්තියෙන් හිටියේ තමන්ගේ ආභරණ හොරකම් කරාට. ඒ මොහොතේම රජ්ජුරුව අණ කරා උල තියාපන් කිව්වා. දැන් බලන්න අර අහිංසක හාමුදුරුවෝ මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. නමුත් උන්වහන්සේට ලැබිච්ච රාජ දඬුවම. ඒ වෙලාවේ උන්වහන්සේට රතු මල් මාලාවක් දාලා දැන් කස පහර දිදී නගරේ බෙර ගගහ අරගෙන යනවා. මෙහෙම ඇදගෙන ගිහිල්ලා උල ඉන්දෙව්වා. දැන් හිතන්න ඇඟ පසාරු කරගෙන උලක් ඇඟට බහිනකොට මොනතරම් වේදනාවක්ද. මේ උල උඩ ඉන්දෝපු වෙලාවේ උල ඇඟ පසාරු කරගෙන බහිද්දී උන්වහන්සේ හිතන්න පටන් ගත්තා, අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද. ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ වගේ දුක් විඳින්නේ. මම සසරි කොච්චරනම් මේ උතුම් ධර්මය අවබෝධ නොකිරීම නිසා මේ වගේ උල් පාරවල් කාලා ඇද්ද, උල උඩ ඉඳවල ඇද්ද, කොච්චර බෙලි කැපුම් කාලා ඇද්ද, මං කොච්චර දුක් විඳලා නොකල වැරදිවලට මැරුම් කාලා ඇද්ද මේ සංසාරේ. මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් පෙර සංසාරි කරපු අකුසලයක් මේ පස්සෙන් එන්නේ. හැබැයි නොකල වරදකට ඒ ජීවිතේ උල උඩ ඉඳවලා උල ඇඟ පසාරු කරගෙන බහිද්දි උන්වහන්සේ ධර්මයේ සිහි කරන්න උත්සාහයක් ගන්නවා. බුදු ඇසින් දැක්කා නිවන් දකින්න පින තියෙනවා තාම. බුදුරජාණන් වහන්සේ මනෝමය ශරීරයෙන් දික්කල අතක් හකුලනවා වගේ, හකුලපු අතක් දික් කරනවා වගේ ඒ සැනින් ඉරදියෙන් මේ භික්ෂූන් වහන්සේට පමණක් පේන විදිහට පෙනී හිටිය. පෙනීදල බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව දැන් මේ ඇඟ පසාරු කරගෙන උල බහින වෙලා කොච්චර වේදනා සහගත මොහොතක්ද. බුදුරජාණන් වහන්සේ අහනවා, භික්ෂුව මේ රූපය නිත්‍යද අනිත්‍යද? අනිච්චම් බන්ති, අනිත්‍යයි ස්වාමීනී කියෝ. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ රූපය මම මගේ ආත්මයයි කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන්? නොහේතම් බන්තේ, නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිය. බුදුරජාණන් වහන්සේ වදාළ මේ රූපය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා සිහි කරන්න. මේ ස්පර්ශයෙන් හටගන්න විඳීම වේදනාව නිත්‍යද අනිත්‍යද? වේදනාව හොඳටම දැනෙන වෙලාව අනිත්‍යයි කිව. එහෙමනම් අනිත්‍ය වූ වේදනාවක් නිසා ඔබට ඇතිවුණේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්තේ, නැහැ ස්වාමීනි, මේක අනාත්මයි කිව. බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව වේදනාව ගැනත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඔබ සිහි කරන්න. ඊළඟට අහනවා, ස්පර්ශයෙන් හටගන්න සංඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනී කිව. එහෙමනම් මේ අනිත්‍ය වූ සංඥාව නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ, දුකයි ස්වාමීනි. එහෙමනම් මේ සංඥාව මම මගේ ආත්මයයි කියලා තමන්ට ඕන විදිහට පිළිගන්න පුළුවන්ද? නෑ ස්වාමීනී, නොහේතම් බන්ති, මේක අනාත්මයි, මම මගේ ආත්මයයි කියලා පිළිගන්න බෑ කියෝ. බුදුරජාණන් වහන්සේ වදාළ, එහෙමනම් සංඥාව ගැනත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ඔබ සිහි කරක්. ඊළඟට බුදුහාමුදුරුවෝ ආයෙමත් අහනවා, භික්ෂුව මේ සංස්කාර ස්පර්ශයෙන් හටගන්න චේතනාව නිත්‍යද අනිත්‍යද? ඇහැට පේන රූප ගැන චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්ද ගැන චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රස ගැන චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා.
මනසෙන් මේවා හිත මනෝ චේතනා පහල කරන මේ චේතනාව නිත්‍යද අනිත්‍යද අනිච්චම්බන්තය අනිත්‍යයි ස්වාමීනි ස්පර්ශයෙන් හටගෙන ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා එහෙමනම් අනිත්‍ය වූ චේතනාවක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද දුක්ඛම්බන්තේ දුකයි ස්වාමීනි කිව්ව එහෙමනම් මේ චේතනාව මම මගේ ආත්මයයි කියලා සංස්කාර පිළිගන්න පුළුවන්ද නොහේතම්බන්තේ නැහැ ස්වාමීනි මේක අනාත්මයි කිව්ව අන්න බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් ඔබ සංස්කාර ගැනත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලම හොඳට විදර්ශනා නුවණින් බලන්න කිව්ව. ඊළඟට අහනවා මේ විඤ්ඤාණය නාම රූපයෙන් හටගන්න විඤ්ඤාණය නිට්ටයද අනිත්‍යද? අනිච්ඡම්බන්ති අනිත්‍යයි ස්වාමීනි කිව්ව. එහෙමනම් අනිත්‍ය වූ විඤ්ඤාණයක් නිසා ඔබට ඇති වුණේ සැපක්ද දුකක් දුක්ඛම්බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ විඤ්ඤාණය මම මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන් දැහුවා. නොහේතම්බන්ති නැහැ ස්වාමීනි මේක අනාත්මයි කිව්ව. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අහගෙන ගියේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ කියන පංච උපාදානස්කන්ධය ගැන. අපිට අවබෝධ කරන්න තියෙන ඔන්න ඔය ටික. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අවබෝධ කළ යුතු පංච උපාදානස්කන්ධ දුක ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලන්න කියලා දැන් මේ භාවනා කරගෙන බොහෝම සාන්තව ඉන්න වෙලාවක් නෙමෙයි. ඇඟ පසාරු කරගෙන උලක් බහින රජ්ජුරුව රාජ දඬුවමක් දීපු වෙලාවක්. මරණාසන්න මොහොත. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඉරදීයෙන් පෙනී ඉඳලා මේ ගාම්භීර ධර්මීය දේශනා කරලා උන්වහන්සේ නොපෙනී ගියා. මේ භික්ෂුව අර උල උඩම අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පංච උපාදානස්කන්ධ ගැන මෙනෙහි කරගෙන යනකොට උල උඩම රහත් වුණා උල උඩම පිරිනිවන් පෑවා. දැන් බලන්න මේ මහරහතන් වහන්සේගේ ජීවිතයේ දිහා හරියට අර බාහ්‍ය දාරුචීරේ මහරහතන් වහන්සේට වුණා වගේමයි. උන්වහන්සේට එළදෙනක් යන්න මේ ස්වාමීන් වහන්සේට රහත් වෙන්න පුළුවන් උනේ රජ්ජුරුව රාජ දඬුවමක් දීපු වෙලාවේ උල උඩම රහත් වුණා උල උඩම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මරණාසන්න අන්තිම මොහොතේ හරි කෙනෙකුට ධර්මය අල්ලගන්න පුළුවන් වුණොත් ඒ මොහොතේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ශ්‍රාවකයන්ගේ ධර්මාවබෝධය ලැබපු ක්‍රම දිහා බලනකොට හරිම වෙනසක් තියෙනවා. සමහර වෙලාවට ඔබ හිතන්න පුළුවන් මේක භාවනාවෙන් විතරයි. සමත විදර්ශනා භාවනා වැඩීමෙන් විතරයි නිවන් දකින්න පුළුවන්. හැබැයි භාවනාවත් නිවන් දොරටුවක් තමයි. භාවනා වඩලා භාවනාවෙනුත් ධර්මාවබෝධයට හිත වඩන්න පුළුවන්. නමුත් මේ දීර්ඝ සංසාර ගමනේ ධර්මාවබෝධයක් අරමුණු කරගෙන හිත පුරුදු කරගත්ත කෙනෙකුට හිත වඩාගත්ත කෙනෙකුට දස පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ඒ පාරමී වඩාගත්ත කෙනෙකුට මොකද මේ පාරමී අතර තියෙනවා දාන අතහැරීම ත්‍යාග සම්පත්තිය අතහැරීම සසර පුරුදු කරනවා. සීල පාරමිතාව නිවන අරමුණු කරගෙන සසර බොහෝ කල් සීල් ගුණදහම් රැකලා සීලේ පුරුදු කරගත්ත ජීවිතයක්. නයිස්ක්‍රම්ම කියන්නේ පංච කාමයන්ගෙන් දුරු වෙලා කාමයන්ගේ අතහැරීම ආදීනෝ මෙනෙහි කර නයිස්ක්‍රම්මේ සංසාරිට පුරුදු කරපු කෙනෙක්. ඊළඟට ප්‍රඥා වීරිය එතන ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාව එක දවසක් දෙකක් විදර්ශනා වඩලා නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ පෙර බුද්ධ ශාසනවල පවා බණහලා භාවනා කරලා ධර්මයේ දියුණු කරලා සංසාර පුරුදුවේ. දැන් ওই බාහ්‍ය දාරුචීරේ මහරහතන් වහන්සේ පවා පෙර කාශ්‍යප බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා එදා පැවිදි වෙච්ච කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් යනකොට ශාසනයේ වේගෙන් පිරිහීගෙන ගියා. ඒ වෙනකොට පැවිදි වෙලා හිටිය භික්ෂුන් වහන්සේලා 7 නම. උන්වහන්සේලාට එකම අරමුණයි තිබුණේ කොහොම හරි නිවන් දකින්න ඕන කියන ආසාව. උන්වහන්සේලා කල්පනා කරා දැන් ඉක්මනට ශාසනය පිරිහෙනවා. අපි දිවි දෙවනි කොට ධර්මාවබෝධයට වීරිය වඩමු කියලා මහා කැලයක් ඇතුළට ගියා භාවනා කරන්න. කල්පනා කරා අපිට මේ කැලේ ගල්ලෙනක ගහක් යට භාවනා කරලා දිවි දෙවනි කොට භාවනා කරගන්න බැරි වෙයි ප්‍රමාදයට හිත වැටේ. අපි සුදුසු තැනක් හොයාගෙන යමු කියලා කැලේ ඇවිදගෙන යනකොට දැක්ක විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ පර්වතයේ උඩට නැගගත්තොත් හරි. බහින්න නම් අමාරුයි. ඒ නිසා දිගලී දඬු ගෙනල්ලා එකට එක තියලා බැඳලා පර්වතයට නැගගන්න ඉනිමගක් හදාගත්තා.
මේ ඉනිමග දිගේ දින ගණනාවකට ප්‍රමාණවත් ආහාර ටිකක්, කොළ වර්ග ටිකක්, ගෙඩි වර්ග ටිකක්, වතුර ටිකක් ගල මුදුනට ඇදගත්තා. ඇදගෙන මේ ස්වාමීන් වහන්සේලා කීප නමම අර ගල මුදුනට නැගලා ඉනිමග පෙරළුවා. දැන් කිසිම විකල්පයක් නෑ, පහලට පැන්නොත් එක්ක මැරෙනවා. එකම දෙයයි තියෙන්නේ උන්වහන්සේලාට දිවි දෙවනිකොට අර ආහාර ටික ප්‍රයෝජනයට අරගෙන භාවනා වැඩීම විතරයි. උන්වහන්සේලා කතා වුණා, අපි දැන් මේ ගල මුදුනට නැග්ගේ එක්කම අරමුණයි අපිට තියෙන. දැන් අපිට ධර්මාවබෝධය නැත්නම් මරණය තමයි උරුම වෙලා තියෙන. අපිට පහලට බහින්න විදියක් නෑ. මේ ආහාර ටික අපිට හොඳටම ප්‍රමාණවත්. අපි භාවනා කරමු කියලා අර ගල මුදුනේ පුද්දුම වීරියෙන් භාවනා කරන්න පටන් ගත්තා. දවස් 3-4 භාවනා කරගෙන යනකොට මේ ස්වාමීන් වහන්සේලා 7 නම අතරින් එක ස්වාමීන් වහන්සේ නමක් සියලු කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් අරහත්වයට පත් වුණා. උන්වහන්සේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් හැටියටයි රහත් වුණේ. උන්වහන්සේ අහසින්ම ගම්මානයකට ගිහිල්ලා පහුවදා පිණ්ඩපාතේ කරගෙන අහසින්ම මේ පර්වත මුදුනට ආවා. ඇවිල්ලා අනෙක් ස්වාමීන් වහන්සේලාට දානි පිරිනමන්න හැදුවා. දැන් ආහාර ඉවරයි. උන්වහන්සේලා ඉතිරි සියලු දෙනාම ප්‍රතික්ෂේප කරලා කිව්වා, ස්වාමීනි, ඔබ වහන්සේ මහා පින්වන්තයි. අපි සියලු දෙනාට පෙර ඔබ වහන්සේ ධර්මය අවබෝධ කරා. අපි සියලු දෙනාට කලින් ඔබ වහන්සේ ධර්ම අවබෝධය ලැබුවා. හැබැයි අපි මේ ගල මුදුනට නැග්ගේ ඔයනි පොරොන්දුවක් පිට නෙමෙයි. ඒ නිසා ඔබ වහන්සේගේ ඔය දානි නම් අපිට එපා කියනවා. අපි දානි ගන්නෙ නෑ කිව්වා. අපි දිවි දෙවනි කොට භාවනා කරනවා. ඔබ වහන්සේ කැමති නම් මේ පර්වත මුදුනේ වැඩ ඉන්න, නැත්නම් ඔබ වහන්සේ වෙනත් දිහාවකට වඩින්න. ඔබ වහන්සේගේ අරමුණ සාක්ෂාත් වෙලා අවසానයි. උන්වහන්සේ අහසින්ම මේ අනිත් සියලු දෙනාට ආශිර්වාද කරලා වීරිය වඩන්න කියලා අහසින්ම වැඩියා. දැන් ගල මුදුන ඉතුරු වුණේ ස්වාමීන් වහන්සේලා 6 නමයි. ඒ අතරින් එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී ඵලයට පත් වුණා. අනිත් 5 දෙනාටම මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා. හැබැයි ආහාර හිඟවීම තුළ මේ සියලු දෙනාම පර්වත මුදුනේ කලන්ත වෙලා උන්වහන්සේලා හොඳ සිහියෙන්ම භාවනා කරමින්ම උන්වහන්සේලා ගල මුදුනේම අපවත් වුණා. මේ ස්වාමීන් වහන්සේලා අතරින් අනාගාමී වෙච්ච කෙනා සුද්ධාවාස බඹලව පහළ වුණා බ්‍රහ්ම දේවතාවෙක් වෙලා. අනික් 5 දෙනාම දිව්‍ය ලෝකෙ ඉපදුනා. හොඳට හිත වඩලා සීල් රැකලා භාවනා කරලා ගත්ත වීරිය නිසා මේ 5 දෙනාම දෙව්ලොව ඉපදුනා. අන්නේ 5 දෙනාගෙන් එක්කෙනෙක් තමයි බාහිය දාරුචීරි. අර දරපතුරු ටිකක් ඇඳගෙන දුවගෙන ඇවිල්ලා මහා පාරෙම දන ගහගෙන ධර්මය අවබෝධ කරගත්ත කෙනා. එතකොට අපිට පේනවා උන්වහන්සේට කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගත් භික්ෂූන් අතර අග්‍රස්ථානයක් ලබන්න පුළුවන්කම ලැබුණේ පෙර සංසාරෙත් භාවනා කරලා ඇති කරගත්ත දියුණුව නිසා. එතකොට ඔබ හිතන්න, ඔබ මේ ජීවිතේ භාවනා කරනවා. දැන් කෙනෙක්ගෙන් ඇහුවොත් ඇයි මේ බණ අහන්නේ, ඇයි භාවනා කරන්නේ, ඇයි භාවනා වැඩසටහන් වලට යන්නේ, ඇයි බණ පොත්පත් කියවන්නේ? බොහෝ දෙනෙක් කියනවා අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ, මේ පණ ටික යන්න කලින් ධර්මය අවබෝධ කරන්න තියෙනවා කියලා හිතන. ඒක හොඳයි. ඒ අදහස හිතේ තියාගෙන මිනිස්සු පින්කම් කරනවා, භාවනා කරනවා, ධර්මය ඉගෙන ගන්නවා, ධර්මයේ විමසනවා. දැන් ඔබ හිතන්න, ඔබ මේ ජීවිතේ විදර්ශනා වඩනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිය ඔබ හොඳට භාවනා කරන. හැබැයි ඔබට ධර්මය අවබෝධ කරගන්න පෙර මරණය ඉස්සර වුණා කියලා හිතමු. ඔබ භාවනා කරගෙන යනවා. හැබැයි ඔබට මාර්ගඵලයක් ලබන්න පෙර මොකක් හෝ හේතුවකින් මරණය ඉස්සර වෙලා ඔබ මැරෙනවා. අර ගත්ත උත්සාහය අහක යන්නේ. ඒ ධර්මාවබෝධයට ගත්ත උත්සාහය, වීරිය, ඒව පාරමිතාවත්. ධර්මාවබෝධය පිණිස ඔබ ගත්ත වීරිය තමයි විරිය පාරමිතාව. ඒ තුළ ඔබ ආයතනහය පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කිය විමසලා යම් නුවණක් ඇති කරගත්තනම් සසරේ ඒ නුවණ තමයි ප්‍රඥා පාරමිතාව. ඒ පාරමිතාවක් හැටියට ඔබ ධර්මාවබෝධය කරා සසරේ ඔබ අරගෙන යනවා. ඒ නුවණ පිරිහෙන්නේ නෑ. ඒක සංසාරිකව එකතු වෙන නුවණ. ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ දීර්ඝ සංසාර ගමනේ
ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රස්ථානය ලබන්න පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේගේ ප්‍රඥා පාරමිතාව මුදුන් පත්වෙලා තිබුණ කිය. ඒ සසර බොහෝ කල් බණහලා භාවනා කළ ධර්මය විමස සංසාරිකව ධර්මී පුරුදු කරගෙන ආපු නිසා තමයි එදා ගාථාවේ පද දෙකක් අහනකොටම සෝවාන් වෙන්න පුළුවන්කම ලැබුණේ. අස්සජී මහරහතන් වහන්සේගෙන් තමයි මේ ගාථාව අහගත්තේ. යේ ධම්මා හේතු පබව තේ සංහේතු තථාගතෝ ආහ කියන මේ පද හතරේ ගාථාවෙන් ඔය පද දෙක විතරයි ඇහුනේ. පද දෙක ඇහෙනකොටම සෝවාන් ඵලයට පත් වුණා. එතකොට අපිට පේනවා මේ පද හතරේ ගාථාවකින් පද දෙකක් අහලා සෝවාන් වෙන්න පුළුවන් වුණා නම් බලන්න සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මය අවබෝධ කරේ ඒ විදිහට. බණ ඇසීමෙන්මයි කෙටියෙන් අහලා. එතකොට සමහර පුද්ගලයෝ ඉන්නවා පැය ගණන් බණ අහලා ධර්මය අවබෝධ වෙන්නේ. හැබැයි සමහර පුද්ගලයෝ ඉන්නවා එක ගාථාව අහලා එක පද දෙකක් අහලා සමහර වෙලාවට යම් කිසි උපක්‍රමයක් තුළින් ධර්මය දකින අය ඉන්නවා. චුල්ලපන්තක හාමුදුරුවෝ ගැන හිතන් උන්වහන්සේට එක ගාථාවක්කත් පාඩම් හිටපු නැති කෙනෙක්නේ. උන්වහන්සේගෙම සහෝදරයා මහාපන්තක උන්වහන්සේ රහත් වුණා. මහාපන්තක ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දවසක් චුල්ලපන්තක හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි මට ගාථාවක්වත් මතක තියාගන්න බෑ කිව්වා. මේ ගාථාවේ පළවෙනි පේලිය කටපාඩම් කරලා ඊළඟ පේලිය මතක් කියෝලා බලනකොට පළවෙනි එක අමතකයි. දෙවෙනි පේලිය යන්තම් මතක තියාගෙන තුන්වෙනි පේලිය ගැන කියෝලා ආයි මතක් කරනකොට කලින් පේලිය අමතකයි. කිව්වා අනේ ස්වාමීනි මට පුදුම අවාසනාවක් තියෙන්නේ කියලා. මට ගාථාවක්වත් පාඩම් හිටින්නේ නැහැ කිව්වා. එදා මහාපන්තක ස්වාමීන් වහන්සේ කියනවා චුල්ලපන්තක ඔබ වහන්සේට ගාථාවක්වත් මතක තියාගන්න බැරි නම් කොහොමද මේ වගේ පරම ගාම්භීර ධර්මයක් අවබෝධ කරන්නේ? ඔබ වහන්සේ සිවුරු ඇරලා යන්න ඒක හොඳයි කිව්වා. ගිහිලා පිනක් දහමක් කරගෙන පින් කරගන්න පින මදි ඇති. හැබැයි චුල්ලපන්තක හාමුදුරුවෝ සිවුරු අරින්න කැමතිම නැහැ. උන්වහන්සේ බොහොම ආසයි පැවිද්දට. තමන් වහන්සේගේ සහෝදරයා වෙච්ච වැඩිමහල් මහාපන්තක ස්වාමීන් වහන්සේ මේ කියපු දේ අහලා හිත රිදුණා. ඒ වෙලාවේ කුටියෙන් එළියට ගිහිල්ලා බොහෝම දුකසේ හැඬෝ කඳුලෙන් ඇස්වල කඳුල පිරීලා පැත්තකට වෙලා අඬා ඉන්නවා. අනේ මට නම් සිවුරු අරින්න බෑ. මං කොහොමද මේ සිවුරු ඇරලා යන්නේ? මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා හිත ඉන්න. බුදුරජාණන් වහන්සේ එතනින් වඩිනවා. අහුව චුල්ලපන්තක මොකද ඔය? මෙහෙ එන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ගියා. ගිහිල්ලා අහුව චුල්ලපන්තක මොකද ඔබ දුකින්? අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට ගාථාවක්වත් මතක හිටින්නේ නැහැ කිව්වා. ඒ නිසා මහාපන්තක ස්වාමීන් වහන්සේ මට සිවුරු ඇරලා යන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා චුල්ලපන්තක මේ බුද්ධ ශාසනයේ මහාපන්තකට අයිති දෙයක් නෙමෙයි කිව්වා. මේ බුද්ධ ශාසනයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ තමයි ධර්ම ස්වාමී. උන්වහන්සේට තමයි ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ පිහිටලා තියෙන්නේ. මේ ලෝක සත්වයන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවේ වෙන කිසිම කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ. ඒ හැකියාව තියෙන ලෞතුරා බුදු කෙනෙකුට විතරයි. බුදුරජාණන් වහන්සේ මහා කරුණා බුදු වැසින් ඒ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙන් චුල්ලපන්තක හාමුදුරුවෝ දිහා බැලුවා. පෙර සසර හිත වැඩිලා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන කොයි විදිහටද? පුංචි සරල උපක්‍රමයක් කෙනෙකුට හිතාගන්නවත් බැරි දෙයක්. රෙදි කඩක් දුන්නේ පිරිසිදු රෙදි කඩක්. චුල්ලපන්තක ඔබ බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්න එපා. මේ රෙදි කඩ දිහාම බලාගෙන අපිරිසිදු වෙනවා කියලා මෙනෙහි කර පාලියෙන් කියන රජෝහරණ කියලා සිහි කර මේ රෙදි කඩ අතින් පිරිමදින්න කියෝ. ඔච්චරයි. දැන් ඔය වගේ භාවනාවක් වෙන කවුරු හරි දුන්නා නම් සමහරලාවට බැනුම් අහනත් වෙන්න තියෙන මේ මොනවද මේ රෙදි අතුල්ලනේ වනේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දැක්කා චුල්ලපන්තක හාමුදුරුවන්ට ධර්මය අවබෝධ කරන්න දීපු උපක්‍රමයක. මේ දේ බුදුරජාණන් වහන්සේ පවරලා එදා ජීවකගේ නිවසේ දානයක් ලෑස්ති කරලා තිබුණා. දානයට අනෙක් භික්ෂූන් වහන්සේලා සියලු දෙනාම එක්කරගෙන ගියා. චුල්ලපන්තක හාමුදුරුවෝ විතරක් ආරාමේ නැවැත්තුවා. ඔබ ඉන්න කීවා.
දැන් චුල්ලපන්තක හාමුදුරුව වෙන කිසිම දෙයක් නෑ හොඳට හිත යොමු කරගෙන අර රෙදි කඩ දිහාම අවධාන යොමු කරගෙන රජෝහරණන් කිය රෙදි කඩම පිරිමදිනවා. මෙහෙම රෙදිකඩ පිරිමදිනකොට උන්වහන්සේගේ හිත එකඟ වුණා මේ රෙදිකඩ ටික වෙලාවක් යනකොට පිරිසිදු රෙදිකඩ එහෙම අපිරිසිදු වෙලා අර අතින් පිරිමදින්න අපිරිසිදු භාවයට පත්වෙලා මේක ඉරෙන්න පටන් ගත්තා. ඒ තුළ උන්වහන්සේ හිත එකඟ කරගෙන ධර්මී මෙනෙහි කරන්න පටන් ගත්තා. එදා බුදුරජාණන් වහන්සේ ජීවකගේ නිවසට දානයට වැඩම කළ දානශාලාවේ වැඩ හිටියා. බොහොම සද්ධාවෙන් තම නිවසට බුද්ධ ප්‍රමුඛ සංඝයා වඩම්මපු ජීවක දානෙ බෙදන්න සූදානන් වෙද්දී බුදුරජාණන් වහන්සේ පාත්‍රය අතින් වහගත්තා. ජීවකට හිතුනා අනේ මගේ දානය අඩුවක් වෙලාද, අනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මගෙන් අඩුවක් වුණාද. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජීවක එක ස්වාමීන් වහන්සේ නමක් ඉන්න ආරාමේ උන්වහන්සේව දැන් එක්කන් ඉන්න කාලයයි කියෝ. ඉක්මනට සේවකයෙක් කැරියා ආරාමයට යවනකොට මේ සේවකයක් ගිය සැනින් ආපහු දුවගෙනාව. හැවිලකින් වනේ ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ හිතාගන්නවත් බෑ. එක්කෙනා වගේම එකම රූපෙ තියෙන බොහෝ දෙනෙක් එක එක සුරූපෙන් ඉන්නවා කියෝ. කෙනෙක් සිවුරුවනනවා, කෙනෙක් සක්මන් කරනවා, කෙනෙක් අතුගානවා, කෙනෙක් වාඩි වෙලා භාවනා කරනවා. හැබැයි එකම රූපෙ එකම සුරූපෙන් එක්කෙනාම තමයිකිව එක එක විදිහට ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඔබායිමත් යන්න ගිහිල්ල මේ පිරිස අතරට ගිහිල් අහන්න කවුද චුල්ලපන්තක කියන්නේ කවුද කියලා අහන්න. එතකොට මේ පිරිසෙන් කෙනෙක් කියයි මම චුල්ලපන්තක. උන්වහන්සේගේ අතින් අල්ලන්න කීවා. එතකොට අර සියල්ල මතුරු දහන් වෙලා යයි උන්වහන්සේ එක්කන් එන්න කියෝ. දැම් මේ කෙනා ආපහු ගියා. ගිහිල් යනකොටත් මනෝමේ ශරීර මවාගෙන උන්වහන්සේ එක එක සුරූපේ මනෝමේ කයවල් මවාගෙන වැඩ ඉන්න. අර පිරිසාතරෙන් ගිහිල් ඇහව කවුද චුල්ලපන්තක කවුද? මමයි චුල්ලපන්තක කියලා ඒ පිරිසෙන් කෙනෙක් කතා කරා. ගිහිල්ලා වන්දනා කරලා අතින් අල්ලකිව ස්වාමීනී තථාගතයන් වහන්සේ උපහන්සේට කතා කරා. එහෙම කියනකොටම අනෙක් සියල්ල මතුරු දහන් වුණා එක්කරගෙනාව. එදා බුදුරජාණන් වහන්සේ දාන ශාලාවේ දානය වළඳන්න පෙර අර සංඝ පිරිස අතරෙදි ජීවකගේ නිවසේදීම අග තනතුරු පිරිනැමුවා මහණෙනි මේ තමයි කියව මගේ බුද්ධ ශාසනය තුල මනෝමය ශරීර මවන භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රම කෙනා. බලන්න උන්වහන්සේත් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. හැබැයි උන්වහන්සේ ධර්මය අවබෝධ කරේ හරිම පුදුම ක්‍රමයකට. ඒක උන්වහන්සේට පමණක් ආවේනික ක්‍රමයක්. රෙදි කඩක් දිහා බලාගෙන රෙදි කඩ පිරිමැදලා. දැන් බලන්න භික්ෂූන් වහන්සේලා අතර භික්ෂුණීන් වහන්සේලා අතර එක එක භික්ෂූන් වහන්සේලාට එක එක භික්ෂුණීන් වහන්සේලාට වෙන වෙනම ධර්මාවබෝධයට හිත වැඩිච්ච ක්‍රම තියෙන. පටාචාරාව ධර්මය අවබෝධ කරන්නේ තමන් කුටියට යනකොට පාදෝවනය කරනවා. මේ පාදෝවනය කරනකොට ගලාගෙන ගිය ජලය ටික දුරක් ගලාගෙන ගිහිලා පොළොවට උනාගත්තා. පටාචාරාව මේ ගැන සිහි කර කර නින්දට ගියා. පසුවදත් නිදාගන්න කුටියට යනකොට කුටියට ඇතුල් වෙන තැන තියෙනවා පාදෝවනය කරන්න. එදත් එතනම පාදෝවනය කරනකොට එදා ගලාගෙන ගිය ජලය ඊට වඩා ටික දුරක් පොළොවේ ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගෙන නොපෙනේ ගියා. එදත් මේ ගැන සිහි කර කර නින්දට ගියා. තුන්වෙනි දවසෙත් පාදෝවනය කරනකොට ගලාගෙන ගිය ජලයේ තව ටික දුරක් ඈතට ගලාගෙන ගිහිල්ලා පොළොවට උනාගත්තා. එදා රාත්‍රී මේ ගැන සිහි කරමින් මෙනෙහි කරා ජීවිතයත් මේ වගේ. ළමා කාලය අවසන් වෙනවා. තරුණ වයසේ අවසන් වෙනවා. වයසට ගිහිල්ලා ජීවිතය අවසන් වෙනවා. මොකද පටාචාරාව මේ ජීවිතයේ ප්‍රියයන්ගෙන් වෙන්වීම මරණය තුළ හොඳටම බැටකාපු කෙනෙක්. තමන්ගේ දරුව දෙන්න අචිරවතී ගගේ ගහගෙන ගියා. තමන්ගේ ස්වාමිය තරුණ වයසේදී මේ ස්වාමියට සර්පයෙක් දෂ්ට කළ මිය පරලොව ගියා. වයස්ගත තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නම ඒ දවසෙම මරණයට පත්වෙලා ගමට එනකොට සොහොනේ දැවෙනවා. එතකොට මේ සිදුවීමම සිහි කර කර එදා පටාචාරාව රාත්‍රී භාවනා කරන්න පටන් ගත්තේ අර පාදෝවනය කරද්දි ගලාගෙන ගිය ජලයම නිමිත්ත කරගෙන ඒ තුළ භාවනා වැඩුවා.
මේම භාවනා කරගෙන යනකොට උන්වහන්සේ මේ පටාචාරාවගේ හිත ඒ තුළ එකඟ වුණා ධර්මාවබෝධයට හිත වැඩුණා හිත කෙලෙසුන්ගෙන් මිදිලා මහරහත් භික්ෂුණියක් බවට පත් වුණා. කෙනෙක්ගේ ජීවිතේ හිතාගන්නවත් පුළුවන් ක්‍රමයක් නොවෙන්න පුළුවන් සමහරලාවට කෙනෙක් ධර්මය අවබෝධ කරගන්න ක්‍රමේ. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ගැන සඳහන් වෙනවා. සාරිපුත්තයන් වහන්සේ ගැන ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපති. මේ ස්වාමින් වහන්සේ රජ පවුලක බොහෝම තරුණ වයසේ රාජ කුමාරී. සාරිපුත්ත හාමුදුරුවෝ ළඟ තමයි පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටියත් සමහර වෙලාවට තථාගතයන් වහන්සේ පැවිදි කරන්න සාරිපුත්ත හාමුදුරන්ට පවරපු අවස්ථා තියෙනවා. දැන් පුංචි රාහුල හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ අතේ එල්ලීගෙනාව පියාණනි මට දායාදී දෙන්න ඔබේ සෙවණැල්ල පවා මට සැපයි පියාණනි මට දායාදී දෙන්න කියලා දුවගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයේ එල්ලීලා ආවා. බුදුරජාණන් වහන්සේ එක්කරගෙන ඇවිල්ලා සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා සාරිපුත්ත මේ රාහුලට තථාගතයන් වහන්සේගේ දායාදී ලබා දෙන්න. මේ රාහුල පැවිදි කරන්න. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පුංචි රාහුල හාමුදුරුවන්ගේ ගුරුවරයා. සාරිපුත්ත හාමුදුරුවෝ තමයි පැවිදි කරේ. ඒ වගේ සීවලී කුමාරයා පැවිදි කරන්නේ සාරිපුත්ත හාමුදුරුවෝ. එදා සාරිපුත්ත හාමුදුරුවන්ගේ පැවිදි වෙලා හිටියා රජ පවුලක රාජ කුමාරයෙක්. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ භාවනා උපදෙස් දෙනවා, කමටහන් දෙනවා. ඔබ මෙහෙම භාවනා කරන්න කී උපදෙස් දෙනවා. හැබැයි උන්වහන්සේ පුදුම වීරියෙන් භාවනා කරනවා. සමාධියක්වත් වැඩෙන්නේ නැහැ. හිත වැඩෙන්නේ නැහැ. කල්පනා කරා සාරිපුත්ත හාමුදුරුවෝත් කල්පනා කරා කොච්චර සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්ද. මොන තරම් ධර්මය අවබෝධ කරන්න කැමතිද. මේ රජකම අතහැරලා රාජ කුමාරයෙක් නේද මේ පැවිදි වෙලා ඉන්නේ. හැබැයි මං කොච්චර භාවනා කියලා දුන්නත් හිත වැඩෙන්නේ නැහැ. මගේ ශාස්ත්‍රූන් වහන්සේ ළඟට මේ එක්කන් යන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟට එක්කරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මේ මගේ ළඟ පැවිදි වෙච්ච කෙනෙක් බොහෝම සද්ධාවෙන් පැවිදි වෙච්ච කෙනෙක්. මම මේ විදිහේ භාවනා උපදෙස් දුන්නා හිත වැඩෙන්නේ නැtei කියෝ. බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ නුවණින් බලලා බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් සාරිපුත්ත ඔබ හවස් වෙලා එන්න කියෝ. ගෝලියා තියලා යන්න කියෝ. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට පිටත් වුණා. අර ගෝලයට බුදුරජාණන් වහන්සේ කියන ඔබ යන්න කිව්වා ජේතවනේ පොකුණ ළඟට එතනට යන්න කිව්වා. දැන් ඔන්න කිසිම උපදෙසක් දුන්නේ නැහැ. ජේතවනේ පොකුණ ළඟට යන්න කිව්වා එච්චරයි. මේ ස්වාමින් වහන්සේ හිතනවා ඉතින් බුදුහාමුදුරුවෝ මට මොකුත් කිව්වේ නෑනේ. මට භාවනාවක් කිව්වෙත් නෑ. පොකුණ ළඟට යන්න කිව්වා. කමක් නෑ පස්සේ මට කතා කරයිනේ. තථාගතයන් වහන්සේ පස්සේ මට දහම් දෙසයිනේ. මට පස්සේ භාවනාවක් ගැන කියලා දෙයි කියලා හිතාගෙන ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා අර පොකුණ ළඟ වාඩි වෙලා බලාගෙන හිටිය පොකුණ දිහා. පොකුණේ තියෙන ලස්සන නෙළුම් මල්. මේ මල් දිහා බලාගෙන ඉන්නකොට ඒ මල් වලට හිත ඇදිලා ගියා. ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදුනා. මොකද සංසාරේ කලාකාමී සිතුවිලි ඇතුව නිර්මාණ ශිල්පියෙක් හැටියට කලාකරුවෙක් හැටියට සසරේ බොහෝ කල් සංසාර පුරුද්දක් තියෙන කෙනෙක්. අර ලස්සන නෙළුම් මල් දකින්නකොට හිත ඇදිලා ගියා. හිත මේකට බැඳුණා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන් බුදුවැසින් ඒ හිත දිහා බලාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා අර ලස්සන නෙළුම් මල් ටික බලාගෙන ඉන්නැද්දිම පරවෙලා කුණු වෙලා අර වතුරේ වැක්කිරිලා දිය වෙලා යනවා. අනිත්‍ය වෙලා යන හැටි දවස් 2-3ක් තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ මොහොතේම සිද්ධ වෙනවා වගේ ඉක්මනින් බුද්ධ අධිෂ්ඨානයෙන් පේන්න සැලැස්සුවා. මේ දිහා බලාගෙන ඉඳලා ඒ මොහොතේම මොකද කරේ? එතනම වාඩි වෙලා මෙනෙහි කරා මගේ ජීවිතයත් මේ වගේ. මේ ශරීරයත් කුණු වෙලා පර වෙලා යනවා වගේ අර මල කුණු වෙලා යන ශරීරය. එහෙම වාඩි වෙලා කයට ගලපමින් අර මල පර වෙලා කුණු වෙලා ගිය හැටි මේ ශරීරයටත් අත් වෙනව නේද කියලා කයට ගලපමින් භාවනා කරා. සුළු මොහොතකින් කෙලෙසුන්ගෙන් මිදිලා අර පොකුණ ළඟදිම රහත් වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේ දීපු උපදෙස. එතකොට අපිට පේනවා සාරිපුත්ත හාමුදුරුවෝ උපදෙස් දීලා ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච මේ ස්වාමින් වහන්සේට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා පුංචි සරල උපක්‍රමයක් තුල
අර පොකුණ දිහා බලාගෙන ඉන්නකොට නෙළුම් මලක් පරවෙලා යන හැටි ඉක්මනින් පෙන්නලා ඒ තුළ ධර්මාවබෝධයට යොමු කරන්න පුළුවන් වුණා. ඒකයි අපි අදත් මල් පූජා කරනකොට ගාථාවෙන් කියන්නේ පුප්පම් මිලායාති යථායි ධම්මි. මේ පිපිලා තියෙන මල පරවෙලා යන්නේ යම්සේද කායෝ තථායාති විනාශ භාවං. මේ මගේ කයත් මේ විදිහටම කුණු වෙලා විනාශ වෙලා නැසී වෙනසී යන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නැසී වෙනසෙන කයක් කියන මේ අවබෝධයම මේ මලට අත්වෙන ඉරණම තුලින් මට අවබෝධ වේවා කියලා අපිට මෙනෙහි කරන්න පුළුවන්. අපිට ඒ මොහොතේ ධර්මාවබෝධයට මේ මල කමටහනක් කරගන්න පුළුවන්. සමහර වෙලාවට නොසිතන දෙයක් කෙනෙකුට ධර්මාවබෝධයට කමටහනක් කරගන්න පුළුවන්. ඒ නිසා මලක් පරවෙලා යන හැටි දැකලා ධර්මය අවබෝධ කරා. ඒ වගේ ඔබ අහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ බිසවක් හිටියා කේමා. මේ කේමාව රූපයට බොහෝම ආස කරපු කෙනෙක්. බිම්බිසාර රජුරුව සෝවාන් වුණාට කේමාව වේළුවනේටවත් එන්න අකමැති වුණා. බුදුරජාණන් වහන්සේ රූපයට ගරහනවා කියලා ඉච්චරකට රූපයට ඇලුම් කරපු කෙනෙක් කේමාව. හැබැයි රජුරුව කල්පනා කරා කොහොම හරි මේ කේමා කියන මේ බිසව වේළුවනේට යවන්න උපක්‍රමයක්. මේ වේළුවනාරාමේ කියන රජුරුවන්ගේ රාජකීය උයන තමයි කුටි සෙනසුන් හදලා පූජා කරේ. මේ උයනේ තියෙන මල්වල සුන්දරත්වය, ලස්සන රමණීයත්වය, මාලිගාවේ හවසට ගීතිකා කියන අය, ලස්සනට ගීත කියන අය මේ සංගීතයත් එක්කම මුසු කරලා කේමාවට ඇහෙන විදිහට මේවා ගායනා කරන්න සැලැස්සුවා. මේ අහගෙන හිටපු කේමාව කල්පනා කරා මෙච්චර ලස්සන තැනක්ද? එහෙනම් යන්න ඕනේ බලන්න. හැබැයි මං වේළුවනේට ගියාට බුදුරජාණන් වහන්සේ නම් දකින්න යන්නේ. උන්වහන්සේ රූපයට ගරහනවලු. මම ගිහිල්ලා වේළුවනේ ලස්සන විතරක් බලලා එනවා කියලා සේවිකාව පරිවාර කාන්තාවොත් එක්ක ගියා. එදා ගිහිල්ලා මේ වේළුවන උයනේ සුන්දරත්වය බල බල ඇවිදිනකොට ඈතින් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනවා දැක්කා. හැබැයි කල්පනා කරා මම නම් ළඟට යන්නේ. හැබැයි ඈත ඉඳන් බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ දැක්කා කේමාව. දැකලා උන්වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් බොහෝම ලස්සන දිව්‍යාංගනා වගේ කුමාරිකාවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේගේ දෙපස ඉඳන් උන්වහන්සේට පවන් සලන හැටි බුද්ධ අධිෂ්ඨානයෙන් මවල පේන්න සැලැස්සුවා. දැන් මේක පේන්නේ කේමාවට විතරයි. කේමාව ඒ දිහා බලාගෙන කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ රූපීට ගරහනවල්. හැබැයි උන්වහන්සේ ළඟ කොච්චර ලස්සන දිව්‍යාංගනා වගේ මේ කාන්තාව ඉන්නවනේ. අර උන්වහන්සේට පවන් සලන්නේ. ඒක නම් වෙන්න බෑ. මෙහෙම හිතලා ටික ළඟට ගියා. ගිහිල්ලා පේන මානේ ඉඳන් බලාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ දිහා නෙමෙයි. අර කියන ධර්මයේ දිහාත් නෙමෙයි. රූපයට ඇලුම් කරපු කේමාව තමන්ගේ රූපයට වඩා ලස්සන මේ කාන්තාව දෙන්නගේ රූපේ දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා මේ කාන්තාවන්ගේ රූපේ බලාගෙන ඉන්නේ නැද්දී හේම වයසට යන හැටි පේන්න සැලැස්සුවා. වයසට ගිහිල්ලා අර පවන් සලසල ඉන්න ගමන් මෙහෙමම ජරාවට පත් වෙලා කුදු ගැහිලා එහෙමම ඇදගෙන වැටුණා. ඒ වැටිලා එහෙම මරණයට පත් වෙලා ඒ දෙපසම කුණු වෙලා යන හැටි බුද්ධ අධිෂ්ඨානයෙන් කේමාවට පමණක් පේන විදිහට බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා පේන සැලැස්සුවා. මේ දිහා බලාගෙන හිටපු කේමාව ඒ මොහොතෙම මෙනෙහි වෙලා ධර්මය අවබෝධ වුණා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ ඒ පුද්ගලයන්ට ධර්මාවබෝධයේ පිණිස නොයෙක් උපක්‍රම යොදලා තියෙනවා. අන්නේ උපක්‍රම තුලින් පුදුම විදිහට ධර්මාවබෝධයේ කරා ගිය ශ්‍රාවකයෝ ගැන මේ බුද්ධ ශාසනය තුල සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්යන් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදලා තියෙනවා. ධර්මාවබෝධ කිරීමේ කුසලතාවයේ මත එක කොටසක් තමයි උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. සමහරලාට එක ගාථාව අහලත් නිවන් දකිනවා. එක ගාථාවේ පද දෙකක් අහලා නිවන් දකිනවා. එවැනි අයට අපි කියනවා උග්ගටිතඤ්ඤ. හැබැයි මේ උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ කෙටියෙන් අහලා ධර්මය අවබෝධ කරගන්නේ දීර්ඝ සංසාර ගමනේ
බණ අහලා භාවනා කරලා ප්‍රඥා ඉන්ද්‍රිය වඩලා පෙර බුද්ධ ශාසනවල පවා අනිත්‍ය මෙනෙහි කරලා විදර්ශනා වඩලා ඇති කරගත්ත නුවණ. ඒ ඇති කරගත්ත නුවණ නිසා තමයි ඒ ජීවිතේ එක ගාථාව අහලත් නිවන් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. එවැනි අයට ධර්මය කියන්නේ උග්ගටිතඤ්ඤ. කෙටියෙන් වදාළ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රාවකයෝ. ඊළඟට මේ බුද්ධ ශාසනයේ ඉන්න විපටිතඤ්ඤ. විපටිතඤ්ඤ කියන කෙනා දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අය. ඒ අයට කෙටියෙන් ධර්මය අවබෝධ කරගන්න ටිකක් අමාරුයි. දීර්ඝ දේශනාවක් අහලා අවසන් වෙනකොට ඒ දේශනාව කෙලවර ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි එවැනි අයත් බණ ඇසීමෙන්ම තමයි නිවන් දකින්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට පමණක් තියෙනවා ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානි. කෙනෙකුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවය ඉලක්කෙට දකින්න පුළුවන් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒ නුවනින් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව අඳුන ගන්නවා මේ කෙනා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද මේ කෙනා විපටිතඤ්ඤෝ කෙනෙක්ද. එහෙම අඳුනගෙන කෙනෙකුට කෙටියෙන් දහම් දෙසන්න අවශ්‍යනම් ඒ කෙනාට ගැලපෙන විදිහට ගාථාවකින් කෙටියෙන් දහම් දෙසනු. කෙනෙකුට සරල උපක්‍රමයක් දෙනවා ධර්මය අවබෝධ කරන්න. හැබැයි විපටිතඤ්ඤෝ කෙනාට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට පිළිවෙල කතාව කරන ඔබහල ඇති පිළිවෙල කතාව. පිළිවෙල කතාව කියන්නේ ධර්ම දේශනාව පටන් ගන්නේ දානය ගැන දාන කතා. දන්දීමේ ආනිසංස අතහැරීම දානය ත්‍යාග සම්පත්තිය. ඊළඟට සීල කතා සිල්වත්වීම. සීලේ වටිනාකම කය වචනය සංවර කරගන්න හැටි. එතකොට දන්දීලා සිල් රැකලා එක පින. ඒ පින බලවත් වෙලා ඊළඟට සග්ග කතා සුගති උපදින හැටි. දිවිය ලෝක ගැන දිවිය ලෝකවල සම්පත් ගැන සුගත සහිත ලෝකොල උපදිච්චාය ගැන දෙවියන් ගැන දහම් දෙසනවා. එතකොට කෙනෙක්ගේ හිත ඒකට නැඹුරු වෙලා අනේ මටත් දිවිය සැප සම්පත් ලබන්න තියෙනවනන් කියලා හිතෙන්න පුළුවන්. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කාමානං ආදීනවා මේ පංච කාමයන්ගේ ආදීනෝ මතු කරමින් දහම් දෙසනවා. ඊළඟට නයිස්ක්‍රම්‍ය ආනිසංස මේ කාමයන් අතහැරීමේ අනුසස් ගැන දහම් දෙසනවා. මෙන්න මේවට කියනවා පිළිවෙල කතාව දාන කතා සීල කතා සග්ග කතා කාමානං ආදීනවන් නයිස්ක්‍රම්‍ය ආනිසංස කෙන මේ පිළිවෙල කතාව. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිවෙල කතාවෙන් දහම් දෙසද්දී බුදුවැසිම් බලනවා දැම්මයාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලාද. දැම්මේ කෙනාගේ හිත ධර්මාවබෝධයට එකඟ වෙලාද. බුදුවැසිම් බලමින් තමයි පිළිවෙල කතාවෙන් දහම් දෙසන්නේ. ඒ කෙනාගේ හිත ධර්මාවබෝධයට සකස් වෙලා නම් බුදුරජාණන් වහන්සේ සාමුක්කංසික දේශනාව පවත්වනවා. පිංහතුනි සාමුක්කංසික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය ඇතුළත් දීර්ඝ දේශනයක්. මේ දේශනාව කෙලවර අර බණහගෙන ඉන්න කෙනාගේ හිත ධර්මාවබෝධයට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා එක්කො සෝවාන් වෙනු. එක්කො සකදාගාමී ඵලයට පත්වෙනු. එක්ක අනාගාමින එක්ක රහත් වෙන බොහෝ දෙනෙක් රහත් වෙන. එතකොට ඒ තමයි විපටිතඤ්ඤ කෙනා ධර්මය අවබෝධ කරගන්න ක්‍රමය. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි උග්ගටිතඤ්ඤ කෙනාට කෙටියෙන් ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට දහම් දෙසනවා. විපටිතඤ්ඤෝ කියන කෙනාට දීර්ඝ වශයෙන් පිළිවෙල කතාව කළ සාමුක්කංසික දේශනාවෙන් දහම් දෙසනවා. අනිත් අය ධර්මය අවබෝධ කරන්න පුළුවන් තවත් කොටසක් ඉන්නවා. ඒ අයට අපි කියන නෙය්‍ය. හැබැයි මේ නෙය්‍ය පුද්ගලයන්ට කෙටියෙන් අහලා ගාථාවක් අහලා දේශනාව කෙලවර නිවන් දකින්න තරම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැහැ. ඒ අය තමන් තනියෙන් ලොකු උත්සාහයක් වීරියක් වඩාගෙන කාලයක් වීරිය වඩන්නට ඕන. සුතා හොඳට කාලයක් තිස්සේ හොඳට කාලයක් බණහන්න නිතර බණහන්නට ඕන. දතා ඒ ඇසූ ධර්මය ධාරණය කරගන්නට ඕන. වචසා පරිචිතා නිතර ධර්මය වචනයෙන් පුරුදු කරන්නට ඕන. මනසානුපෙක්කිතා ඒ පුරුදු කරගත ධර්මය නිතර නුවනින් විමසන්නට ඕන. දිට්ඨියා සුප්පටි විද්දා අන්න එතකොට ඒ ධර්මය
තමන්ගේ අවබෝධයක් හැටියට තමන්ට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ භාවනා කරලා කාලයක් බණ අහලා සිල් රැකලා කාලයක් ධර්මයේ පුරුදු කර කර ධර්මයේ නුවණින් විමසමින් ඒ ධර්මයේ මෙනෙහි කර කර යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙමින් තමන්ම උත්සාහයෙන් වීරියෙන් කාලයක් ධර්මයේ ප්‍රගුණ කරලා ධර්මාවබෝධය කරා යන පිරිස. ඒ අයට කියනවා නෙය්‍ය. හැබැයි තවත් කොටසක් ඉන්නවා ඒ අයට නිවන් දකින්න තරම් පින මදි. ඒ අයට තමයි පදපරම කියන්නේ. මේ පදපරම පුද්ගලයා ධර්මයේ විස්තර කරන්නේ ජලෝ ඒලොමූගෝ දුප්පඤ්ඤෝ හෝති. කෙනෙක් ඉන්නවා දුෂ්ප්‍රඥ උපතින්ම නුවණ අඩුයි. ජලෝ ඒලොමූගෝ කියන්නේ කෙලතුළුයි. නුවණ කල්පනාව සිහි නුවණ අඩුයි. සමහර වෙන උපතින්ම කල්පනාව අඩුවයි. උපතින්ම සිහි අඩුයි. උපතින්ම එවැනි බුද්ධි මට්ටම අඩුවයි ඉන්නවා. එවැනි කෙනෙකුට කියන දේ තේරෙන්නෙත් නෑ. අන්න එවැනි කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න අමාරු ගතියක් තියෙන. හැබැයි සිහිය තියෙන නුවණ තියෙන කියන දේ තේරෙන යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න පුළුවන් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්න පුළුවන් අයට උත්සාහයෙන් වීරියෙන් මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඔන්න ඔය විදිහට ධර්මය අවබෝධ කරන පුද්ගලයන්ගේ වෙනස්කම් මේ බුද්ධ ශාසනය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් හිතන්න අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ඉක්ම ගිහිල්ලා. අද අපිට ඉන්ද්‍රිය ධර්ම දිහා බලලා ඉලක්කයට ගාතාවක් කියන්න හරි ඉලක්කයට උපක්‍රමයක් දෙන්න හරි අපිට ගැලපෙන සංසාරේ අපේ හිත වැඩිච්ච ක්‍රමයේ බලලා අපිට ඉලක්කයට දහම් දෙසන්න තථාගතයන් වහන්සේ අද නැහැ. අද අපිට තියෙන ධර්මය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ ධර්මයේ ශාස්ත්‍රූත්වයට පත් කරා. ආනන්දය තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නුඹලාගේ ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්නේ මේ උතුම් ධර්මයයි විනයයි කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කරලයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අද ඒ උතුම් ධර්මය අපි ඉගෙනගෙන අර නෙය්‍ය පුද්ගලයෝ ධර්මයේ කරාගේ ක්‍රමයේ අපිට අනුගමනය කරන්න වෙලා තියෙනවා. අපිට හරියට ඉලක්කයට බලලා දහම් දෙසන්න බුදුරජාණන් වහන්සේ නැති වුණාට උන්වහන්සේගේ උතුම් පිරිසිදු ධර්මයේ තියෙනවා. ඒ ධර්මයේ තුලින් නිවන කරා යන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් බොහෝ පිරිස එතනින් පස්සේ රහත් වුණේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ මේ දේශනා කරගෙන යනකොට ඒ දේශනා තුලින් රහත් වෙච්ච බොහෝ පිරිස හිටියා. එදා පේතවත්තු විමානවත්තු ඇසුරෙන් බණහලා දෙවනි දවසේ 500ක් එතනදි මාර්ගඵල ලැබුවා. අනුලාභිසව ප්‍රදාන පිරිස. පහවදා එදාම දහවල් දේවදූත සූත්‍රයෙන් බණහලා එතන 500ක්. බාල පණ්ඩිත සූත්‍රයෙන් රාත්‍රී බණහලා 500ක්. දෙවනි දවසේ 1500ක් දෙනා මාර්ගඵල ලැබුවා. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් අනුරාධපුර යුගයේ වෙනකොට දහස් ගණන් ලක්ෂ ගණන් මහරහතුන් පිරිලා ගියා. ඔබ අහලා ඇති බැමිණි තියා සායනකොට අපේ රටේ සිතුල් පව්වේ විතරක් 12000ක් මහරහතුන්. තිස්ස මහරාමේ 12000ක් වැඩ හිටියා. එතකොට ඒ ශ්‍රාවකයෝ නිවන් අවබෝධ කරගත්තේ අර නෙය්‍ය පුද්ගලයෝ නිවන් දකින ක්‍රමයට. සුතා මේ ත්‍රිපිටක ධර්මයේ හොඳට අහලා ධර්මයේ හොඳට ඉගෙනගෙන දතා මේ ඇසූ ධර්මයේ හොඳට ධාරණය කරගෙන වචසා පරිචිතා මේ ධර්මයේ නිතර වචනයෙන් පුරුදු කරලා මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමසමින් භාවනා කර කර තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් තමන්ම දකිමින් මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට සමත විදර්ශනා වඩමින් තමන්ම බණ භාවනා කරගෙන ලොකු උත්සාහයක් වීරියක් අරගෙන තමයි ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා පිරිසිදු ධර්මය පිරිසිදුව පවතින තාක්කල් ධර්මාවබෝධය කරා යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අදටත් ඒ උතුම් ත්‍රිපිටක ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය එදා මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරගෙන පැමිණිලා ඒ උතුම් ධර්මය අදටත් අපිට ආරක්ෂා වෙලා ලැබිලා තියෙනවා. ඒ නිසා ඔබ නිතර බණහන්න පුරුදු වෙන්න. සද්ධර්ම ශ්‍රවණය ඔබට ලැබෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි බාහිරින් ලැබෙනකොට මේ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු දේ තමයි අද යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයට ගලපා බැලීමේ හැකියාව. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ ධර්මයට අනුකූලව ජීවත් වීම. ඔන්න ඔය කරුණු 4 එකතු වෙච්ච තැන ඔබට ධර්මයේ කරා යන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරමින්
ඔබට ආශිර්වාද කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාම මේ අහන ධර්මය නුවනින් විමසන්න පුරුදුවෙන් යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඔබේ ජීවිතයට ධර්මය ගලපගන්න ධර්මයට අනුකූල සිල්වත් ජීවිතයක් ගත කරන්න ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ දෙන්න ඒ තුළ ඔබ හැම දෙනාටම උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා